වේදිකාවේ ඉන්න කැස්බෑ වාසනයේ අපේ පක්ෂ සංවිධායක බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි සහෝදරයගෙනු ඒ වගේම එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී කැස්බෑව නගර සභාව සඳහා තරඟවදින කණ්ඩායමේ නායකත්වයේ දරන චාමර මත්තුමගේ සහෝදරයගෙනු ඒ වගේම වේදිකාවේ ඉන්න එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී කැස්බෑව නගර සභාව සඳහා තරඟවදින අපේ සහෝදරයන් සහෝදරවරුන් ඇතුළු මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න තමුන්වහන්සේලා සියලු දෙනාගෙන් අවසරයි. දැන් අපි දන්නවා පෙබරවාරි මාසේ 10 වෙනිදාට මේ කැස්බෑව නගර සභාව සඳහා අලුතින් මන්ත්‍රී ධූර තෝරාපත් කර ගැනීමේ ඡන්ද තිබෙනවා. මේ කැස්බෑව නගර සභාව බාර දෙන්නේ කාටද කියලා විමසන ඡන්දෙ තිබෙනවා. දැන් අපි තමුන්වහන්සේලා හම්බ වෙන්න ආවේ මේ කැස්බෑව නගර සභාව ජනතා විමුක්ති පෙරමුණට බාර දෙන්න කියලා ඉල්ලන්නේ. නේද? ඇයි? දැන් මේ සැරේ ඡන්ද පොලට ගියපුවාම වෙනදා වගේ දිග ඡන්ද පත්‍රිකාවක් හම්බ වෙන්නේ නේද? මේ කැස්බෑවෙන් ඉල්ලනවා පක්ෂ 4යි නේද? ස්වාධීන කණ්ඩායම ඉන්නවද? පක්ෂ 6යි ස්වාධීන කණ්ඩායම. ඒතර මේ සැරේ ඡන්ද පත්‍රිකාව ගත්තාම තියෙන්නේ පක්ෂ 6 නම් ටික තියෙනවා, ස්වාධීන කණ්ඩායම තියෙනවා, ඒ වගේ ලකුණු ටික තියෙනවා, ඉස්සරහින් හිස් කොටුවක් තියෙනවා. ඔච්චරයි. ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ ඉස්සරහින් හිස් කොටුව. තව පක්ෂයක් ඒ පක්ෂයේ ලකුණ ඉස්සරහින් හිස් කොටුව. දැන් මේ කැස්බෑවේ නගර වැසියන්ට පැවරී තිබෙන කාර්යභාරය තමයි මේ හිස් කොටුව ඉස්සරහින් කතරයක් ගහලා තව අවුරුදු 4කට මේ නගර සභාවේ පාලන බලය ලබා දීම සඳහා කණ්ඩායම තෝරාපත් කරගන්න. වෙනදා වගේ දිග ඡන්ද පත්‍රිකාවක් නෙවෙයි, අංක ගොඩක් නැහැ. පක්ෂ ටිකේ නම් ටිකයි, එහි ලකුණු ටිකයි හිස් කොටුයි. එනිසා අපි තමුන්වහන්සේලාට ආවේ පෙබරවාරි මාසේ 10 වෙනිදා තමුන්වහන්සේලා ඡන්ද පොලට ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ ඉස්සරහින් හිස් කොටුව ඉස්සරහින් කතරි ගන්න. ඇයි අපි තමුන්වහන්සේලාන් ඉල්ලා හිටින්නේ අපිට ඡන්ද දෙන්න කියලා? ඉස්සරලම අපි බලමු. එහෙම නැත්තම් දෙන්නේ කාටද? කාටද දෙන්නේ? ඒ ඉස්සරලම අපි එක නිරා කාටද දෙන්නේ? 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ඡන්දේ දීලා මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි කරව ගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති පුටුවේ වාඩි වුණා. දැන් අවුරුදු 3යි. මේ අවුරුදු 3ක මේ ආණ්ඩුවේ පාලන කාලය පිළිබඳව මේ රටේ ජනතාවට සතුටු විය හැකිද? සතුටු විය හැකි එක කරුණක් තියෙනවද? කිසිවක් නැහැ. නේද? වංචනිකයන් හොරුන් අල්ලනවා කිව්වා, ඇල්ලුවා වෙනුවට හොරුන් ආරක්ෂා කරා. හොරකම් කරන්නේ කිව්වා, ඒ වෙනුවට හොරකම් කරා. නේද? ඕනතරම් බැඳුම් කරේ, රේගුවේ ප්‍රාඩ වංචාව, හරක් බිටනකොට සිද්ධ වෙච්ච වංචාව, එයා ලංකේකේ ගනුදෙනු, ඒ වගේම වීයාලි මණ්ඩලයේ වී විකුණුවට වෙන ගනුදෙනු, කිරියල්ලගේ අමාත්‍යාංශයේ හොරකම්, විශාල ප්‍රමාණයකින් හොරකම් කරා. ඒ නිසා හොරකම් නතර කරෙත් නෑ. ඊළඟ ආර්ථිකය හදනවා කිව්වා, ආර්ථිකය හැදුවෙත් නෑ. ආපු දවසේ ඉඳන්ම කියන්නේ මොකද්ද? දැන් අවුරුදු 3ක් තිස්සේ කියන්නේ මොකද්ද? රාජපක්ෂගේ ආණ්ඩුව යනකොට මීතොට මුල්ල කුණු කන්ද වගේ ණය කන්දක් බාර දුන්නා. ඕක කියන්න අගමැතිවරයෙක් ඕනද? පළවෙනි මාසය ඕක කියන්නකෝ. හැබැයි අද කතා කරත් කියන්නේ රාජපක්ෂ අපිට මීතොට මුල්ල කුණු කන්ද වගේ ණය කන්දක් දුන්නා.
ඕවා කියන්නේ අගමැතිවරු ඕනේ. ඒගොල්ලෝ රට හදන්න. ආර්ථිකය හදන්න. හැබැයි ආර්ථිකය හැදුවද නැහැ. ආර්ථිකය හැදුවෙත් නැහැ. හාල් කිලෝ එක 100 පැන්න, පොල් ගෙඩිය 100 පැන්න, කැරට් කිලෝ එක 400 පැන්න. ව්‍යාපාර වලට බිස්නස් අඩු වුණා. පාසලේ පහසුකම් ටික කප්පාදු වුණා. නේද? ඒ නිසා මොකද උනේ? ආර්ථිකය පැත්තෙන් ප්‍රතිඵල ගත්තෙත් නැහැ. එහෙනම් ඇයි තවදුරටත් දෙන්නේ? අපි 2015 අවුරුදු එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දීපු අපේක්ෂක ඡන්ද දීපු ඡන්දදායකයන්ගෙන් ජනතාවට අපි කියන්නේ මේ සැරේ තමුන්නාන්සලා ඡන්ද දෙන්න එපා. බැරි වෙලාවත් ගමේ එක්සත් ජාතික පාක්ෂිකයෝ ඡන්ද දෙන්න පුළුවන්. ගමේ කෙනා යාළුවා, ගමේ කෙනා හිතවතා, ගමේ කෙනා ඥාතියා කියලා දෙනවා ඡන්දේ එක්සත් ජාතික පක්ෂයට. එහෙම කියලා කැස්බෑවේ ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ලැබෙනවා. ලැබුණාම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවාද එහෙ ඉඳගෙන කැස්බෑවේ නම් ඡන්ද හම්බුනේ යාළුකමට, ඥාතිකමට, හිතවත්කමට කියලා? නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන මොකද්ද? බැඳුම් කරේ හොරකම ගැන ඡන්දදී ඇතිතරම් කිව්වා. හැබැයි ජනතාව ඡන්ද දීලා බැඳුම් කරේ හොරකම සිදු වී නැති බව අනුමත කොට ඇත. ඕන් කියන කතාව. එහෙනම් සම්පකාර බැංකුවකටත් ගැහුවට කමක් නැත. එහෙම නෙවෙයි කියන්නේ. හොරු ඇල්ලුවේ නැති එක ජනතාව අනුමත කොට ඇත. ඒ නිසා තව දුරටත් හොරුන් ආරක්ෂා කරාට කමක් නැත. ඒ ජනතාව අනුමත කරලා. පොර සානාධාරයේ කප්පාදුව ජනතාව අනුමත කොට ඇත. එන සමුද්‍ර සානාධාරයත් කප්පාදු කරාට කමක් නැත. පාසල් නිලැඳුම කප්පාදු කොට ඇත සානාධාර. අනිකුත් ජනතා සේවයනුත් කප්පාදු කරාට කමක් නැත. ඒ ජනතාව අනුමත කරලා. බඩු මිල ඉහළ ගියා. බඩු මිල ඉහළ ගියපක ජනතාව අනුමත කොට ඇත. මං අද කියලා යන තමුන්නාන්සලා දෙන්න එපා මේ සැරේ ඡන්දේ. මේ සැරේ ඡන්දේ දුන්නොත් මේ අප්‍රේල් මාසේ අලුත් අවුරුද්දට කලින් විදුලි බිල වැඩි වෙනවා, ගෑස් බිල වැඩි වෙනවා, ජල බිල වැඩි වෙනවා, තෙල් මිල ඉහළ යනවා. මං කියලා පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන නෑ කියලා. වැඩි වෙනවා. ඡන්ද දෙන්න එපා මේ සැරේ. ඡන්ද නොදුන්නොත් අන්න අඩුම තරමේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කල්පනා කරනවා අවුරුදු 3ක ජනතා විරෝධී වැඩපිළිවෙල ජනතාව ප්‍රතික්ෂේප කොට ඇත. එනිසා ඉතුරු අවුරුදු දෙකවත් ජනතා විරෝධී වැඩ ටිකක් අඩු කරලා කරන්න ඕන. නොකර ඉන්නේ නැති වෙයි. නේද? ජනතා විරෝධී වැඩ නොකර ඉන්න ඕන. එයි මේ සැරේ අපි සංඥාව දෙන්න ඕන රනිල් මහත්තයාට. ඔයා මෙහෙමනම් රට පාලනය කරන්නේ තව අවුරුදු දෙකකින් එනවා මහචන්දේ. මහචන්දෙන් ඔයාගේ අගමැතිකමට තට්ටු වෙනවා. අගමැතිකමට තට්ටු වෙනවා කියලා සංඥාව දුන්නොත් ඉතුරු අවුරුදු දෙකවත් විනාශකාරී වැඩ නොකර ඉඳ හිතනවා. සමේ වෙලාවෙ එක්සත් ජාතික පාක්ෂිකයන් තියෙන්නේ. යක්කු බැඳලා වැඩ ගන්න වෙලාව. යක්කු බැඳලා වැඩ ගන්න වෙලාව. අර කොණ්ඩදෙනි හාමුදුරුවෝ. දැන් බඳින්න ඕන මේ යක්ෂ රෑන. බඳින්න ඕන කොහොමද? පෙබරවාරි මාසේ 10 වෙනිදා ඡන්දෙ නුදී. එතකොට අඩුම තරමේ මේ අවුරුදු 3 කාල පරිච්ඡේද ජනතාවගේ සතුටට හේතුවට ලක් වෙලා නැහැ. ජනතාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඉතුරු අවුරුදු දෙකවත් මොනවාරි හොඳ දේවල් කරන්න ඕන කියලා කල්පනා කරා. ඒ නිසා අපි තමුන්නාන්සලන් ඉල්ලා හිටින්නේ මේ සැරේ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න එපා. එහෙනම් දෙන්නේ කාටද? මෛත්‍රීපාල මහත්තයාටද? නෑ. මෛත්‍රීපාල මහත්තයා කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ අනිත් පළුව. ආණ්ඩුවල තියෙන පළු දෙකක්. එකක් රනිල් කෑල්ල, අනිත් එක මෛත්‍රී කෑල්ල. එහෙම නෙවෙයිද? මේ දෙන්න කතා වෙලා කරන්නේ හොඳේ. ආණ්ඩු විරෝධය තියෙනවා. දැන් දෙන්න ගහ ගන්න බව පෙන්නනවා. වේදිකාවේ බැන ගන්නවා. කැබිනට් මණ්ඩලය නැගිටලා යනවා. රණ්ඩු වෙනවා. ජනතාවට පෙන්නනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුවේ
ආණ්ඩුව ඇතුළෙම ඉන්නවා විපක්ෂේ මෛත්‍රීපාල මහත්තයා. දෙන්න කතා වෙලාම කරන්නේ මෛත්‍රී උඹ මල්ලක් අරන් ওই පැත්තෙන් ඵලයක්. රනිල් නේද මල්ලක් අරගෙන මේ පැත්තෙන් ඉන්නවා. පෙබරවාරි මාසේ 10 වෙනිදාගෙන් පස්සේ මලු දෙකේම ඡන්ද එක මල්ලකට දාලා කියනවා ආණ්ඩුවේ වැඩ පිළිවෙල ජනතාව අනුමත කොට ඇත. ඒ දෙකම ආණ්ඩුවේ. දෙකම ආණ්ඩුවේ. දෙකම ආණ්ඩුවේ නෙමෙයිද? කුෂිකර්ම ඇමති SB ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඇමති සමාවෙන් සමෘද්ධි ඇමති SB ශ්‍රී ලංකාවේ සමෘද්ධි නියෝජ්‍ය ඇමති රංජන් UNP කුෂිකර්ම ඇමති දුමින්ද ශ්‍රී ලංකාවේ කුෂිකර්ම නියෝජ්‍ය ඇමති වසන්තලු විහාරේ UNP දීවර ඇමති මහින්ද අමරවීර ශ්‍රී ලංකාවේ දීවර නියෝජ්‍ය ඇමති दिलीप पेदारच्ची UNP की महामार्ग मति किरियल UNP की महामार्ग नियोज्य मति डिलान पेरेरा श्रीलंका की प्रवाहन मति निमल श्रीपाल श्रीलंका की प्रवाहन नियोज्य मति अशोक अभय सिंह UNP की इति मे देखद එකට ආණ්ඩු කරනවා එකට අමාත්‍යංශ කරනවා රටට අවිලා කියනවා බෙදිලා ඡන්දෙ ඉල්ලනවා රැවටෙන්න එපා මේකට. ඒ නිසා මේ කරන්නේ බොරුව. ඡන්දෙන් පස්සේ දෙගොල්ලන්ගේම ඡන්ද එක මල්ලට දාලා කියනවා ආණ්ඩුවේ අවුරුදු 3ක වැඩපිළිවෙල ජනතාව අනුමත කොට ඇත. මේකටයි මේ ලෑස්ති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. එහෙනම් දෙන්නේ කාටද? අර අලුත් කට්ටියද? කවුද? කවුද අලුත් කට්ටිය? GL पीरिस के पक्षे नेद දැන් GL पीरिस के पक्षे මේ රැස්වීමක් කරාද රැස්වීම පිළියන්දල තාම නැහැ ගමට ආවද ඒත් නැහැ මං කියන්නද කියන කරුණු දෙකක් එතකොට ඒගොල්ලන්ගේ රැස්වීමට යන්නත් උන්නේ රැස්වීමක් තිබ්බොත් කියන කරුණු දෙකයි එකක් මොකද්ද මේ ඡන්ද දෙන්නලු GL ට ඡන්දේ මහින්ද මහත්තයා කැමති වෙනවලු. ඔන්න කියන එක කතාව. මන් දැක්ක ගම්පහ පැත්තේ පෝස්ටර් ගහලා තියෙනවා මහින්ද අගමැති කරන ඡන්දේ. ඇත්තද මේ? මේ ඡන්දෙන් මහින්ද අගමැති කරන්න පුළුවන්ද? බෑ. අගමැති තෝරන ඡන්දේ මහ ඡන්දේ. මේ ඡන්දෙන් තෝරන්නේ මේ කැස්බෑවේ නගර සභාවේ නගරාධිපති. නේද? එහෙම නැත්තම් නේද මහරගම නගර සභාවේ නගරාධිපති මේ ඡන්දෙන් අගමැති තෝරන්නේ මහින්ද මහත්තයාට මේ ඡන්දෙන් ඕන්නම් වෙන්න තිබ්බා බෙලියත්ත ප්‍රාදේශ සභාවේ සභාපති ඒත් දැන් බෑ මොනාම යෝජනා අරන් ඉවරයිනේ එනිසා මේකේ මේ අගමැති තෝරන ඡන්ද නෙවෙයි ඇයි එහෙනම් මේ ගම්වලට ඇවිල්ලා කියන්නේ නේද මහින්ද මහත්තයා අගමැති කරන්න දෙන්න ඡන්ද කියලා ඇයි කියන්නේ ඇයි එහෙම කියන්නේ මේ ගම්වල අය දන්නවා මේ නගරයේ අය දන්නවා මේ කැස්බෑව නගර සභාව පහුගිය කාලේ පුරාවටම පාලනය කරේ කවුද මහින්ද මහත්තයාගේ කට්ටිය ඇවිල්ලා කියන්න බෑ හොරකම් නතර කරන්නම් දෙන්න කැස්බෑව නගර සභාවෙන් වෙන වැඩ ටික කරන්නම් දෙන්න කැස්බෑව නගර සභාව නේද කාර්යක්ෂම කරන්නම් දෙන්න කියන්න බෑ ඇයි කරේ පරණ කට්ටිය ඒ නිසා පරණ කට්ටිය ගැන හොඳට දන්නවා. අර අපේ ගම්වල කියමනක් තියෙනවා ගමේ වෙදා ගාවට ගමේ අය යන්නේ. දැන් මේත් එහෙමයි. නගර සභාවේ හිටපු වෙද්දු ගැන නගරයේ අය දන්නවා. නේද? ඒ නිසා ඒගොල්ලෝ දේපලක් රැස්සේ කොහොමද? කමිෂන් ගත්තේ කොහොමද? පාලනය කරේ කොහොමද? මේ ඔක්කොම නගරයේ අය දන්නවා. ඒ නිසා ගමේ වෙදාට ගමේ අය ඡන්ද දෙන්නේ නැහැ. මේගොල්ලෝ හොර වෙද්දු ටික. ඒ නිසා කල්පනා කරා මොකද්ද? ඒ නිසා කල්පනා කරා ගමේ කෙනා වහලා මහින්ද මහත්තයා අගමැති කරන්න ඡන්ද ඉල්ලන්න. මන් දැක්ක සමහර පෝස්ටර් ගහනවා නගර සභාවට ඉල්ලන කෙනාගේ පෝස්ටරේ මූණ මුද්දර සයිස්. මහින්ද මහත්තයාගේ මූණ. ඒක ඇවිල්ලා පෝස්ටරේ පුරවලා
එහෙමනේ තියෙන්නේ. ඇයි? නගර සභාවේ කෙනා අලෙවි කරන්න බෑ. ඒගොල්ලෝ හිතනවා මහින්ද මහත්තයා අගමැති කරන්න කිව්වොත් ජනතාව ඡන්දෙ දෙයි කියලා. එහෙම දෙන්න කවුරු හරි හිතනවා නම් මේකෙන් අගමැති වෙන්නේ නැහැ. එනිසා මේකෙන් මහින්ද මහත්තයා අගමැති කරන්න කියලා හිතාගෙන ඡන්දෙ දුන්නොත් යන්නේ අර පරණ නගරේ හොර වෙද්දු ටික තමයි. අන්නේ හොර වෙද්දු වහන්න තමයි මහින්ද මහත්තයාගේ මූණ ඉස්සරහට දාන්නේ. එක. ඕක තමයි පළවෙනි කතාව කියන්නේ. දෙවෙනි කතාව මොකද්ද කියන්නේ? දෙවෙනි කතාව කියන්නේ ඊළම හැදෙන එක වළක්වන්න ඡන්දෙ දෙන්නලු. ඊළම හැදෙන එක. රට බෙදෙන එක. ඇත්තද? රට බෙදෙන එක. මන්දක කඩවත රැස්වීම මහින්ද මහත්තයා කියනවා මේ ඡන්දෙන් ඒගොල්ලන්ට ඡන්දය හම්බුනේ නැත්තම් රට බෙදෙනවලු. ඇත්තද? රට බෙදෙනවා. තමුනාසලා මතකද 2015 ජනාධිපති ඡන්දෙදි මොකද්ද කිව්වේ? 2015 ජනාධිපති ඡන්දෙදි කිව්වේ මෛත්‍රීපාල මහත්තයා එක පැත්තකින් ඉල්ලනවා මහින්ද මහත්තයා තව පැත්තකින් ඉල්ලනවා. ඒතර කිව්වේ මොකද්ද? මහින්ද මහත්තයාට ඡන්දෙ දෙන්නේ නැතුව පෙරදුනොත් මොකද්ද වෙනව කිව්වේ? මතකද? මොකද්ද කිව්වේ? යුද්ධ ඉවර කරපු වරදට බටහිර රටවල් කේන්තියෙන් ඉන්නේ එතුමා අරගෙන ගිහලා විදුලි පුටිය වාඩි කරනවා කිව්වා. කිව්වේ නැද්ද? ඒ ජනාධිපති ඡන්දෙද කිව්වේ මොකද්ද? බැරි වෙලාවක් මහින්ද මහත්තයා පෙරදුනොත් මහින්ද මහත්තයා විදුලි පුටිය වාඩි කරනවා කිව්වා. මං ආගෙන දවසක් ඒ කාලේ මහින්ද මහත්තයා වේදිකාවේ කියනවා මේ රට බේරගත්තු වරදට බටහිර රටවල් කේන්තියෙන් ඉන්නේ මාව පෙරදුනොත් විදුලි පුටිය වාඩි කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ඒ හින්දා මට ඡන්දෙ දෙන්න හැබැයි මම මේ රට වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති කිව්වා. උපාසකම්මලගේ ඇස් වලින් කඳුළු ආවා. රටේ නායකයෙක් පහළ වෙලා මැරෙන්න කියලා. දැන් කෝ අවුරුදු 3යි. කෝ විදුලි පුටුව? කෝ විදුලි පුටුව? පෙරදිච්ච ඉඳා ඔප්පු වුණා. අහු වුණා හොරේ. දිනුවන මේසරේ ඇවිලත් කියන්නේ විදුලි පුටුවේ වාඩි කරන එකෙන් බේරගන්න දෙන්න ඡන්දේ. හැබැයි මේසරේ එක කියන්න බෑ. ඇයි බැරි මේසරේ කියන්න? මේසරේ කියන්න බැරි විදුලි පුටුව බොරුවක් බව අවුරුදු 3ක් ඇතුළත ඔප්පු වෙලා ඉවරයි. දමුනාසල මම එකක් කියන්න. දේශපාලන ව්‍යාපාර වලට අයිතියක් නැහැ. ජනතාවට අසත්‍ය කරුණු කියන්න. මෙතන ඉන්නවා විවිධ රැකියා කරන අය. ඒ අයගේ වෘත්තිය ඒගොල්ලෝ රැකියාව කරන අය. බිස්නස් කරන අය ඉන්නවා. ඒගොල්ලෝ දවස පුරා බිස්නස් කරනවා. නේද? ගොවි මහත්තයෙක් ගත්තොත් එයා වගා කරනවා. අපි දේශපාලනය කරනවා. එනිසා දේශපාලකයන්ට තමයි රටේ සිද්ධ වෙන තොරතුරු පිළිබඳව වඩාත් වේගෙන් කරුණු එන්නේ. හොයා බලන්න. අපේ වැඩේ එක තමයි. ආර්ථිකයට මොකද වෙන්නේ? බැඳුම් කරේට මොකද වෙන්නේ? අල්ලස් කොමිසමේ නඩු වලට මොකද වෙන්නේ? ඒවා හොයන එක දේශපාලන කරන අයගේ වගකීමක්. බිස්නස් කරන එක මුදලාලිගේ වගකීමක්. එනිසා දේශපාලකයා තමයි ජනතාවට ඇවිල්ලා රටේ සිද්ධ වෙන දේවල් ගැන කියන්නේ. තමුන්නාන්සලා මේ රැස් වෙන්නේ මොනවද කියලා අහගන්න. කඩේකට රැස් වෙන්නේ බඩු ගන්න. පොලට යන්නේ එළවලු ගන්න. රැස්වීමට එන්නේ වෙන්නේ මොනවද කියලා අහගන්න. ඒ නිසා කඩේකට යනකොට ඒ කඩෙන් හොඳ ගුණාත්මක බඩු දෙන එක ඒ කඩේ වගකීම. පොලට යනකොට නරක් නොවුණු එළවලු දෙන එක පොලේ මුදලාලිගේ වගකීම. ඒ වගේම දේශපාලන රැස්වීමකට යනකොට දේශපාලකයාගේ වගකීම ඇත්ත කරුණු කියන එක. මේක තමයි දේශපාලන වගකීම. තමුන්නාන්සලා රැස් වෙන්නේ මොකද වෙන්නේ කියලා අහගන්න. කඩේට යන්නේ හොඳ බඩු ටිකක් ගන්න. පොලට යන්නේ හොඳ එළවලු ටිකක් ගන්න. රැස්වීමකට එන්නේ වෙන්නේ මොකද කියලා අහගන්න. එහෙනම් අපිට වගකීමක් තිබෙනවා රටේ වෙන්නේ මොකද්ද කියලා ඇත්ත කරුණු කියන්න. ජනතා විමුක්ති පෙරමුණේ අපි මම අපේ පක්ෂ සියලු දෙනා රැස්වීමකදී
රූපවාහිනියකදී පාර්ලිමේන්තුවකදී කොතනකදී හෝ කරන සෑම ප්‍රකාශයක්ම සත්‍ය කරුණු. කිසිවක් අසත්‍ය නැහැ. දෙගිඩියාවක් නැහැ. අපිට යම් ප්‍රශ්නයක් පිළිබඳව සැකයක් තිබ්බොත් අපි 3-4 සැරේ අහනවා. අපේ චාමර සහෝදරයා එතුමා වැඩ කර ශ්‍රේෂ්ඨ විශාල තොරතුරු අපිට ගෙනත් දෙනවා. අපි ඒවා බලනවා. බලලා නැවත අහනවා. එයි දේශපාලකයාගේ වගකීම සත්‍ය කරුණු කියන එක. ඒක තමයි දේශපාලකයාගේ වගකීම. හැබැයි 2015 අවුරුද්දේ මේ මුළු රටම රැවට්ටුවනේ පෙරදුනොත් විදුලි පුටිය වාඩි කරනවා කියලා. දැන් මේ සැරේ කියන්න බෑ විදුලි පුටුව. මේ සැරේ ඇවිල්ලා කියනවා රට බෙදෙනවලු. මේ නගර සභා ඡන්දේ රට බෙදෙනවලු. මේ බොරුවක් කියන්නේ. එදා වගේම මේ මහින්ද මහත්තයාගේ කඳවුර බොරු කියන්නේ. එනිසා තමුන්වහන්සේල වගකීමක් තියෙනවා. දේශපාලකයා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. දේශපාලකයා ප්‍රශ්න කරන්නේ නැත්නම් මේ රටේ ජනතාව කවදාවත් අපේ රටේ දේශපාලන වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සැරේ බැරි වෙලාව තමුන්වහන්සේලා ගෙදර GL පීරිස්ගේ කට්ටිය ඡන්ද ඉල්ලන්න ආවෝ. ගෙදරට ඇවිල්ලා පඩියට අඩිය තියනකොටම අහන්න කෝ විදුලි පුටුව. ඒතර කියයි නෑ මේ ඡන්දෙදි මහින්ද මහත්තයා අගමැති කරන්න පුළුවන්. ඒක පස්සේ කතා කරමු. කෝ විදුලි පුටුව. ආයෙ කියන්න පටන් ගනි නෑ මේක ගැන හිතන්න මේ රට බෙදේ. නෑ ඒක අපි පස්සේ කතා කරමු. කෝ විදුලි පුටුව. අත්තරින්න එපා. මේ රටේ ජනතාව එම රවට්ටන්න අයිතියක් නෑ. කවුද මේ රට බේරගන්නේ දේශප්‍රේමී? ජීල් පීරිස් දේශප්‍රේමීද? ජීල් පීරිස් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ නෝර්වේ සාම සාකච්ඡාවල ප්‍රධානිය. ඇන්ටන් බාලසිංහම් සිප වැළඳගෙන හිටියේ. තායිලන්ත රෝස් ගාඩන් හෝටලේ සාකච්ඡා යන කාලේ නේද? තමිල් සෙල්ලම්ගේ එක කාමරේ නිදාගෙන තියෙන්නේ. එතන සිකියුරිටි එක වැඩි කියලා. තමිල් සෙල්ලම් ගාව ආරක්ෂාව වැඩි කියලා. එහෙම ජීඑල් ඇවිල්ලා කරද රට බෙදෙන එක වළක්වනවා. එහෙම කියනවා. කවුද තව දේශප්‍රේමී? බැසිල් රාජපක්ෂ. මේ කැස්බෑවේ තොරණක් ගහනව නේද? තොරණ ගහනව කැස්බෑව. කැස්බෑවේ තොරණ ගහනකොට පිළියන්දල තොරණ ගහනකොට මොකද වෙන්නේ? පිළියන්දල තොරණ ගහනකොට කඩවත පැත්තෙන් එනවා රසකැවිලි කඩ. හම්බන්තොටින් එනවා දොදොල් කඩ. කොළඹින් එනවා සෙල්ලම් බඩු කඩ. ඇයි? බිස්නස් එකට. නේද? තොරණ ගහනකොට හම්බන්තොටින් එනවා දොදොල් කඩ. කඩවතින් එනවා රසකැවිලි කඩ. කොළඹින් එනවා සෙල්ලම් බඩු කඩ. තොරණ ඉවර වුණාම දොදොල් කඩ යනවා හම්බන්තොටට. රසකැවිලිය කඩේ යනවා කඩවතට. සෙල්ලම් බඩු කඩේ යනවා කොළඹට. ආන් ඒ වගේ බැසි. අයියා ජනාධිපති වෙනකොට තොරණපත් වුණා. මල්ලි බැසිල්ලාව ඇමරිකාවෙන් ඉඳන් ලංකාවට. අවුරුදු 10ක් කරා බිස්නස්. හොඳට බිස්නස් කරා. තොරණපත් වෙලා තියෙන කාලේ බිස්නස් කරා. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා තොරණ ගැලෙව්වා. නේද? දොදොල් කඩේ ගියා හම්බන්තොටට. බැසිල් ගියා ඇමරිකාවට. බිස්නස් ඉවරයි. අයියා ජනාධිපති වෙනකොට මල්ලි ආව බිස්නස් වලට. අයියා පෙරදුනහම මල්ලි ගියා. තොරණ ගැලෙව්වා. බිස්නස් ලාභයි. මල්වානෙන් පොල් ඉඩම් ගත්තා. මාලිගාවක් වගේ ගෙයක් හැදුවා. ගම්පා උරුතොට පාර ගෙවල් හැදුවා. මාතර බ්‍රවුන්සිල් වල ඉඩම් ගත්තා. ඇමරිකාවේ හිටි පොඩි ගෙයක ගේ මාරු කරලා ඇමරිකාවේ ලොකු ගෙයක් ගත්තා. බිස්නස් ලාභයි. ඊට පස්සේ ඔය දිවි නැගුම අරමුදලේ සල්ලි හොරකම් කරා කියලා කඩුවෙල නඩුවක් දැම්ම උසාවියේ. කඩුවෙල උසාවියේ නඩුවට බැසිල් ගෙන්නුවා අධිකරණයට. ගෙන්නුවට පස්සේ කිව්වා අනිත් එකට යමු. ගෙන්නුවට පස්සේ මොකද කිව්වේ? පාස්පෝර්ට් එක තියාගත්ත අධිකරණේ. දැන් බැසිල්ට ඇමරිකාවට යන්න විදියක් නෑ. ඊට පස්සේ හැදුවා පක්ෂයක් පොහොට්ටු.
දේශප්‍රේමියද? පාස්පෝර්ට් එක තියාගත්තේ නැත්නම් අධිකරණය දැනුත් ඇමරිකාවේ. මේ රට බේරගන්නේ දේශප්‍රේමිය බැසිල් දේශප්‍රේමී. මේ මහින්ද මහත්තයාගේ දේශප්‍රේමී ටීම් එක. මහින්දානන්ද අලුත්ගමගේ දේශප්‍රේමිය. දේශප්‍රේමී. 1990 ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කුලියපිටිය සාකාවේ රක්ෂණ නියෝජිතයා පඩිය රුපියල් 1250යි. කඩුවල උසාවියේ ඩිවෝස් නඩුවේ දීපු දිවුරුම් ප්‍රකාශ මංගාව තියෙනවා. ඩිවෝස් නඩුව දැම්ම කඩුවල උසාවියේ ඒක දීපු දිවුරුම් ප්‍රකාශය. 1990 ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කුලියපිටිය සාකාවේ රක්ෂණ නියෝජිතයා පඩිය 1250යි. අද බොරැල්ල කිංසි රෝඩ් එකේ ගෙවල්, නාවල ගෙවල්, නාවල පිටිය ගෙවල්, නුවර ඉඩම්, එයාපෝට් එකේ කඩ දෙකයි, සිංගප්පූරුවේ ගිනුම්, එංගලන්ත ගෙවල්, කෙල්ල ඉගෙනගෙන ඇමරිකාවේ මරු දේශප්‍රේමිය. පට්ට හොරා. මතක තබා ගන්න දේශප්‍රේමී. දේශප්‍රේමී. බිස්නස් දේශපාලනයකට ව්‍යාපාරයක්. ජොන්ස්ටන් දේශප්‍රේමීද? අරක්කු ෆැක්ටරි දෙකයි බාර් 7යි. වයඹ අරක්කු. අරක්කු ෆැක්ටරි දෙකයි බාර් 7යි. දේශප්‍රේමියා ජොන්ස්ටන්. මේ අරක්කු ෆැක්ටරි අයිතිකාරය දේශප්‍රේමී වෙනවනම් අපේ වීරපුර නප්පුටත් ඒ කාලේ තියෙන්න ඕන රාතවැරුමක්වත්. දේශප්‍රේමීට අරක්කු ෆැක්ටරි තියෙනවනේ. දේශප්‍රේමීද? රෝහිත අබේගුණවර්ධන දේශප්‍රේමියා. රෝහිත අබේගුණවර්ධන ඒ කාලේ බේරුවල හිටියා ඇමති කෙනෙක්. එදිරිවීර ප්‍රේමරත්න කියලා. එදිරිවීර ප්‍රේමරත්න කියන ඇමතිවරයාගේ දුව මේ ළඟදී පත්තරයකට සම්මුඛ සාකච්ඡාවක් දීලා කියනවා තාත්තගේ කාර් එක එල්ලුවා කාලයක් ඩ්‍රයිවර් වැඩේ කරා කියලා රෝහිත අබේගුණවර්ධන. අද දරුවගේ විවාහේ හනිමුන් යන්නේ හෙලිකොප්ටරේ. මතකද බං? ලක්ෂ 400ක සල්ලි උපයාගත්තේ කොහොමද කියලා අල්ලාස් කොමිසමෙන් පරීක්ෂණයක් තිබ්බා. මහින්ද මහත්තයා කාලේ පරීක්ෂණේ තිබ්බේ. ලක්ෂ 400ක දීපල උපයාගත්තේ කොහොමද කියලා මහින්ද මහත්තයා කාලේ අල්ලාස් කොමිසමෙන් පරීක්ෂණයක් පටන් ගත්තා. එතකොට අල්ලාස් කොමිසමේ ලොක්කා රණසිංහ මහත්තයා රෝහිතට එන්න කිව්වා අල්ලාස් කොමිසමේ කට උත්තරයක් ගන්න. එන්න කියපු දවසේ රෝහිතට ණයක් කෑවා. හොඳ බේරුවල ණය. ණයක් කාලේ ඉස්පිරිතාලේ ගියා. මහින්ද මහත්තයා අල්ලාස් කොමිසමේ ලොක්කා රණසිංහ මහත්තයා ගෙදර ඇරියා. රෝහිතට එන්න කිව්වා කියලා. රෝහිතට එන්න කිව්වා කියලා අල්ලාස් කොමිසමේ ලොක්කා ගෙදර ඇරියා. පස්සේ එතුමා කුරුණෑගල මහාධිකරණ විනිසුරුතුමා රණසිංහ මහත්තයා රෝහිත ටිකට් කපාගෙන ගෙදර ගියා. මරු දේශප්‍රේමී. දේශප්‍රේමී නේ සමහර අය කියනවා ඒගොල්ලෝ අප්සෙට් වුණාට වීරවංශ දේශප්‍රේමියෙක් නේ. ඇත්තද? ලැජ්ජයි කියන්නේ දේශප්‍රේමිය. අන්න කොළඹ මහාධිකරණේ නඩුව තියෙන අල්ලාස් කොමිසමෙන් දාලා 7 කෝටි 40 ලක්ෂයක් 7 කෝටි 40 ලක්ෂයක් අවුරුදු 5ක උපයාගත්තේ කොහොමද කියලා. මේ ව්‍යාපාරික මහතුරු කීයක් කර හොයාගන්න උදේ හිටගත්තම කැෂියර් එක ගාව කකුල් දෙක ඉදිමෙනකන් කැෂියර් එකේ ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා. වීරවංශ අල්ලාස් කොමිසමේ නඩුව අවුරුදු 5ට 7 කෝටි 40 ලක්ෂයක් හොයාගත්තේ කොහොමද කියලා. මොකද නීතිඥයා ගිල්ලා අධිකරණයට කියලා තියෙනවා. වීරවංශ දැන් අවුරුදු 17යි മന്ത്രി ධූරිය. മന്ത്രിවරයාගේ වැටුප 65000යි. මාසෙට මේ 65000 මාස්පතා එකතු කරලා ටිකිරිගිනුමේ දාලා සතෙන් සතේ එකතු කරලා 7 කෝටි 40 ලක්ෂය ඇදුවා. ටිකිරිගිනුමේ දාලා. ඇත්තද මේ පඩිය එකතු කරලාද 7 කෝටි 40 ලක්ෂය ඇදුවේ? වීරවංශගේ ගෙදර ඒ කාලේ ඇමතිගේ ගෙදර ලයිට් බිල් තියෙන 1,21,000යි මාසේ ලයිට් බිල්. සමහර මාසවල 1,20,000යි. ලයිට් බිල් 1,20,000යි. පඩිය 65,000යි. ගිනිමේ 7 කෝටි 40 ලක්ෂයයි. පඩිය මැද ලයිට් බිල ගෙවන්න. දේශප්‍රේමින්ද? නෑ. මේ රටේ හැම පුරවැසියටම මේ මාතෘ භූමිය පිළිබඳ ආදරයක් තිබෙනවා. ශ්‍රී ලංකා UMP JVP ભેදකින් තොරව අපි කවුරුත් මව්බිමට ආදරේ. අන්නේ මව්බිමට තියෙන ආදරේ තමයි මේ වංචනිකයන් කොල්ල කන්න හදන්නේ. ශකල දේශප්‍රේමී නෙවෙයි. අපි ඔයගොල්ලන්ට එක සාහිතිකයක් දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සක්‍රීයව දේශපාලනයේ නිරත වෙන තාක්කල් මේ රට බෙදීමට ඉඩකඩ නොදෙන බව සාහිතික කරනවා. කවුරුවත් ඕනේ නැහැ ඒකට. මතක තබන්න.
එහෙනම් අපි තමුන්නාන්සලට කියන්නේ මොකද්ද? මේ කඳවුරු තුනම මොකද්ද කියන්නේ? රනිල් මහත්තයා කියනවා නේද? ගම රට හැදුවා වගේ ගම හදන්න යාට ඡන්දෙ දෙන්න. රටත් විනාශ කරපියගේ ගම දෙන්න එපා. නේද? එහෙම නැත්තම් කියනවා මහා ආණ්ඩුව තියෙන කෙනාටම පොඩි ආණ්ඩුව දෙන්නලු. වැරදි. නේද? ඊළඟ මහින්ද මහත්තයා කියනවා රට බෙදෙන එක වළක්වන්න ඡන්දෙ දෙන්නලු. වැරදි. බොරු. මහින්ද මහත්තයා අගමැති වෙන්න ඡන්දෙ දෙන්නලු. බොරු. මෛත්‍රීපාල මහත්තයා කියනවා පක්ෂ බේර ගන්න ඡන්දෙ දෙන්නලු. අපිටම කොහේව? ඒවා ඒගොල්ලෝ බේර ගන්න. ඒ නිසා මේ කිසි කඳවුරකට ඡන්දෙ දෙන්න එක අයිතියක් නැහැ මේ රටේ ජනතාව. මට කියන එක හේතුවක්. එක හේතුවක් වෙන මේගොල්ලන්ට ඡන්දෙ දෙන්න. කිසිදු හේතුවක් නැහැ තව දුරටත් මේ පාර්ශ්වයන් තුනට ඡන්දෙ දෙන්න. මොකටද මේ එන්නේ? මේ එන්නේ අතිශය වංචනික ක්‍රියාදාමයන් වෙනුවෙන්. මේ නගර සභාව තමුන්නාන්සලා අපිට බාර දෙන්න. අපිට බාර දෙන්න. අපි එක සහතිකයක් දෙනවා. මේ නගර සභාවේ සල්ලි හොරකම් කරන්න, නාස්ති කරන්න, දූෂණය යොදවන්න ඉඩ දෙන්නේ නැති බව අපි තමුන්නාන්සලා සාධක කරනවා. ඒ විතරක් නෙවෙයි. මේ නගර සභාවල දේශපාලන තමුන්නාන්සලා තීරුම් ගන්න. මේ නගර සභාවේ නගරාධිපතිට බෑ බැඳුම් කර වගේ ලොකු හොරකම් කරන්න. ඒවා කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ. මේ බැඳුම් කර මේ නගරාධිපතිට බෑ, නගර සභාවේ മന്ത്രിවරයාට බෑ ප්‍රාඩෝ ගෙනාපුවාම අණ්ඩවැලු කරලා රේගුවෙන් අල්ලපුවාම ඒ අය නිදහස් කරන්න බෑ කමිෂන් අරගෙන නගරාධිපතිට. ඒවා කරන්නේ රවි කරුණායකලා. වියලි මණ්ඩලයේ තියෙන මහා වීතක මහා වීතක මෝලක්වත් නැති කෙනෙකුට විකුණලා කතරගම දේවාලේ බස්නායක නිලමේ කුමාරගේට විකුණලා ඒ කුමාරගේ වැඩි ගානට මෝල්කාරයන්ට විකුණලා අයිතු ලාභ ලබන්න නගරාධිපතිට බෑ. ඒවා කරන්නේ පී හැරිසන් වගේ අය. වියලි මණ්ඩලයේ ඇමති. එයා ලංකාවේ මහින්ද මහත්තයා ඉන්න කාලේ ප්‍රංශ ගුවන් සමාගමක් එක්ක අත්සන් කරා ගුවන් යාන 4ක් ගේන්නේ. වැරදි. එක ගුවන් යානක විශේෂ VIP කාමරයක් හදන්න. යන ගමන් නාන්න, යන ගමන් බුදියන්න මේ જાතියේ කාමරයක් හදන්නත් එක ගුවන් යානක සැලසුම් කරලා තිබුණා. මේ ආණ්ඩුව ඇවිල්ලා ඒ ගිවිසුම අවලංගු කරා. කමක් නැහැ. ගිවිසුම අවලංගු කරා. අවලංගු කරන්න වන්දිය ගෙව්වා. මතක තබා ගන්න. ප්‍රංශ සමාගමට මේ ගිවිසුම අවලංගු කරන්න දුන්නා $11,11,000. $11,11,000 දුන්නා ගිවිසුම අවලංගු කරන්න. $1,115,000. චරිත රත්නත්ගේ මල්ලි තමයි එයා ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරී. ඉස්සර සිරන්තින ඕනගේ මල්ලි තමයි එයා ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරී CEO. දැන් එයා ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරියා චරිත රත්නත්ගේ මල්ලි රත්නත්නි. $12,11,000. $12,11,000 කියන ආසන වශයෙන් ගත්තොත් රුපියල් 1,800,000යි. රුපියල් 1,800,000 බැඳුම් කරේ 1,100,000 හොඳේ. 1,100,000 දීලා තමයි ගිවිසුමෙන් අයින් වෙන්නේ. ඒ වගේම අපි ඒ සමාගම් බදු පදනමට අරන් තිබ්බ ගුවන් යාන දෙකක් ඒක ඉවර වෙන්න තිබ්බ මේ 2018. අන්න ගිවිසුමෙන් අයින් වෙන්න අවුරුදු 10කට දීර්ඝ කරන්නත් එකඟ වුණා. තව අලුතෙන් ගුවන් යාන දෙකක් බදු පදනමින් ගන්නත් එකඟ වුණා. ගුවන් යාන 4ක ගිවිසුම අවලංගු කරන්න 1,800,000ක් ගෙව්වා. ගුවන් යාන දෙක බදු කාලේ තව අවුරුදු 10කින් වැඩි කරා. අලුත් ගුවන් යාන දෙකක් බදු ගන්නත් එකඟ වුණා. මොකද කරේ? SMS එක යරි. අයියාරියා මල්ලිට SMS එක. Do it. කරන්න ඒක. උත්තරයි. ඉතින් ඒ වගේ do it ඒ වගේ බිස්නස් කරන්න බෑ නගරාධිපතිට. ඒවා කරන්නේ චරිත රත්වත් වෙලා. මතක තබා ගන්න. ඇමරිකාවෙන් ගෙවල් ගන්න, මල් වාණෙන් ඉඩම් ගන්න,
මාතර බ්‍රවුන්සිල් වලින් ඉඩම් ගන්න, මල්වානේ මාලිගා හදන්න, ඔරුතට මහා ගෙවල් හදන්න ඒවා කරන්න බෑ නගරාධිපතිට. ඒවා කරන්නේ බැසිල් රාජපක්ෂලා. මතක තබා මං කලින් කියපු විස්තර ඒවා කරන්න බෑ නගරාධිපතිට. ඒවා කරන්නේ මහින්දානන්දලා. CSA නාලිකා දාන්න, රේඩියෝ නාලිකා දාන්න, ටීවී නාලිකා දාන්න ඒවා කරන්න බෑ නගරාධිපතිට. ඒවා කරන්නේ යෝසිත රාජපක්ෂලා. කොළඹ ටෙලිකොම් එක ඉස්සරහා තිබුණු අක්කර 4ක ඉඩම ඉන්දියානු ක්‍රිස් සමාගමට විකුණනකොට බදු දෙනකොට කමිෂන් ගන්න ඒවා කරන්න බෑ නගරාධිපතිට. ඒවා කරන්නේ නාමල් රාජපක්ෂලා. රට පුරා ස්ථාන 21ක මහා වටිනා ඉඩම් එක්රැස් කරගන්න ඒවා කරන්න බෑ නගරාධිපතිලට. ඒවා කරන්නේ නාමල් රාජපක්ෂලා. ටොරින්ටන් වල කොළඹ නිදහස් චතුරස්‍රය ලක්ෂ 350ක් දීලා ප්‍රභාත් නානායක්කාර ගේ මිලදී ගන්න ප්‍රභාත් නානායක්කාර ගේ ගත්තා. සිරිලිය ගිණුමේ ලක්ෂ 420ක් දාන්න ඔක්කොම දේපල ලක්ෂ 750ක් විතර එක්රැස් කරගන්න. ටොරින්ටන් වල ගයක් ගිණුමේ ලක්ෂ 420ක් ඒව කරන්න බෑ නගරාධිපතිට. ඒව කරන්නේ සිරන්ති රාජපක්ෂලා. මතක තබා ගන්න. එනිසා වගේ ලොකු වැඩ කරන්නේ සිරන්ති රාජපක්ෂලා. ඒ කට්ටිය උඩ ඉන්න අය. ශේකොල්ල තමයි ජාතික මංකොල්ලකාරයෝ. මේ ගමේ මේ සූපින් කට්ටිය. මේ සූපින්. හැබැයි මොකද වෙන්නේ? තමුන්නාසලා රවිට බයිනවා, බැසිල්ට බයිනවා, නාමල්ට බයිනවා, යෝසිතට බයිනවා, මහින්දානන්දට බයිනවා, ජොන්ස්ටන්ට බනිනවා. මහා ධනයාගේ දේපල හොරකම් කරා කියලා ඒගොල්ලන්ට බයිනවා. බැනලා ගමේ සූපින් හාදයට සොක්කට ඡන්දෙ දෙනවා. වැරදි. ඒක මං කියන්නේ. ඔය ඉන්නේ උඩ ඉන්න ලොක්කෝ ආරක්ෂා කරන්නේ මේ බිම ඉන්න සොක්කො ටික. මේගොල්ලෝ තමයි ආරක්ෂා කරන්නේ. මේ සැරේ මේ කැස්බෑව නගර සභාවට ලැයිස්තුව හදනකොට ගාමිණී ලොකුගේ ලැයිස්තුව හදන්නේ කොහොමද? ලොකුගේගේ මිනිස්සු. ඇයි ඊළඟ ලොකුගේට ඡන්ද වැඩ කරන්නේ? මැදකොළම ලැයිස්තුව හදනකොට කවුද හදන්නේ? රවි කරුණානායක. රවි කරුණානායකගේ මිනිස්සු. කඩුවල ලැයිස්තුව හදන්නේ කවුද? සුජීවගේ මිනිස්සු. සුජීව දානවා. ඇයි? එද එහෙනම් මේ කවුද මේ දාන්නේ? මේ උඩ ඉන්න කෙනාගේ පහළ යාන්ත්‍රණය මේ හදන්නේ. එනිසා මේගොල්ලන්ට හොරකම් කරන්න ඉඩක් දෙනවා. පොඩි පාරකින් ගහගනි, කොන්ත්‍රාත්තකින් ගහගනි, පොළබදු දෙනකොට ගහගනි, ඉඩමක් කට්ටි කරනකොට කීයක් හරි ගනි ඉඩ දෙනවා. ඇයි? මේ යාන්ත්‍රණය තමයි උඩ ඉන්න කට්ටිය ආරක්ෂා කරන්නේ. මේ නගර මේ ඇවිල්ලා තියෙන්නේ කැස්බෑවේ නගර සභාවේ මන්ත්‍රීවරු තෝරන්න නෙවෙයි ඒගොල්ලෝ. මේ ඇවිල්ලා තියෙන කැස්බෑවේ ලොකුගේට ඡන්ද වැඩ කරන්න කට්ටියක් හදන්න. එයාගේ නියෝජ්‍ය මේ පත් කරන්න. ඒ නිසා තමයි පාරම්පරික හොඳ ශ්‍රී ලංකාකාරයෙක් හිටියත් ලොකුගේ එයාට දෙන්නේ නැහැ. ලොකුගේත් එක්ක නැත්තම් එහෙම නේද? දුන්නේ ලොකුගේගේ මිනිස්සුන්ට. ඇයි ඒ? මේ නගර සභාවේ නියෝජ්‍ය නෙමෙයි පත් කරන්නේ. ලොකුගේගේ නියෝජිතයෝ. මොකටද? ලොකුගේලා ලොකුවට හොරකම් කරනකොට පොඩි ගේලා මේ සොක්කො ටිකට නේද යාන්තම් සූපින් පාරක් දාගෙන ලොකුගේලා පත් කරන්න. නිසා උඩ මංකොල්ලට විරුද්ධයි කියලා යට මංකොල්ල කරුවන්ට ඡන්ද දෙන්න එපා. උඩ මංකොල්ල කරුවන්ගේ ආරක්ෂාව හදලා තියෙන මේ නගර සභාවේ മന്ത്രിවරු, නාගරික නගර සභාවේ සභාපතිවරු මේගොල්ලෝ තමයි උඩ ඉන්න මංකොල්ල කරුවන්ගේ ආරක්ෂකයෝ. ඒ නිසා අපි තමුන්වහන්සේලාට කියන්නේ උඩ ඉන්න මංකොල්ල කරුව පරාජයට පත් කරමු අපි 20යි 20දී. හැබැයි උඩ ඉන්න මංකොල්ල කරුවන්ගේ ආරක්ෂකයෝ මේ මැතිවරණයේදී කැස්බෑව නගර සභාවේ පරාජයට පත් කරමු. ඒක අපි තමුන්වහන්සේලා ඉල්ලන්නේ. අපි කියන්නේ අපිට දෙන්න. අපි මේ නගර සභාවේ හොරකම් නතර කරනවා. සහතිකයි. කාටද කියන්න පුළුවන්? මහින්ද මහත්තයාට මේ පිළියන්දලට අවිලා කියන්න පුළුවන්ද? දෙන්න ඡන්දේ දෙන්න කැස්බෑව නගර සභාව නතර කරන හොරකම් කියලා මහින්ද මහත්තයාට කියන්න පුළුවන්ද? කවුරු හරි මුල්ලක ඉඳන් කෑ ගාලා බැසිල් කියන්නේ. කස් ගාලා වාඩි වෙනවා.
ළඟ හොරෙක් තියාගෙන හොරකම් අතර කරන්න කියන පුළුවන්. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන පුළුවන් මේ වේදිකාවට ඇවිල්ලා අපි හොරකම් නතර කරනවා දෙන්න ඡන්ද කියලා. බැඳුම් කරේ කියන්නේ වට තුනක් කර කියලා ස්ටේජ් එකෙන් පයින්නේ. දැක්කනේ පාර්ලිමේන්තුවේ බැඳුම් කරේ කියලා නේද? කැරකෙනු කැවිල්ල වේදිකාවේ කොහොම කරකැවීද? තව දුරටත් හොරකම් නතර කරනවා කියන්නේ. දැන් අලුතෙන්ම හොරකම් නතර කිරීමේ වීරයා කවුද? මෛත්‍රීපාල මහත්තයා. මම බලාගෙන මේ ඊයේ පෙරේදා සුගතදාස ස්ටේඩියම් එකේ කට්ටිය පප්පුවට අත තියාගෙන දිවුරනවා හොරකම් කරන්නේ නැහැ කියලා. කවුද? නිමල් සිරිපාල, එස්.පී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, ඩිලාම් පෙරේරා, ලක්ෂ්මන් යාපා, සොයිසා, ජගත් පුෂ්ප කුමාර. මේ මන් නම් ටිකක් කිව්ව නේද? ඒ ඔක්කොගෙම වංචා පිළිවන් තොරතුරු මං ගාව තියාගෙන කිව්වා. මං හරි කැමතියි මේගොල්ලෝ නඩුවක් දානවා. මොකද ආණ්ඩුව ඒගොල්ලන්ට නඩු දාන්න නැත්නම් අඩුම තරම ඒගොල්ලෝ අපිට නඩුවක් දැම්මොත් අධිකරණෙදි මේවා කියන්න පුළුවන්. හරිද? දැන් නිමල් සිරිපාල පපුවට අත තියාගෙන. ඔය පපුවට අත තියෙන එකේ තේරුම මොකද්ද? අපි කියනවා නේද අර ඉස්සර. දැන් අපි හදවතින්ම ලව්. ඒ කියන්නේ ඒක ආයේ නේද 100%ක් විශ්වාසයි. හදවතින්ම ලව්. මේ කියන්නේ මොකද්ද? නිමල් සිරිපාල පපුවට අත තියාගෙන කියනවා හදවතින්ම හොරකම් කරන්නේ. සුවරයකට නිමල්ගේ හදවත ඔතන නෙවෙයි. ඔතන හදවත තියෙනවා ඔක් කියන්න බෑ. ඇයි? මම නෙවෙයි මෛත්‍රීපාල මහත්තයා. මීට මාස 7-8කට කලින් මේ වගේ ප්‍රසිද්ධ වේදිකාවක් කිව්වා මොකද්ද? 2015 ජනවාරි මාසේ 8 ඡන්දේ ජනවාරි 7 මාතර තියෙන ව්‍යාපෘතිය ගින්නිල්වලා කියලා. මාතර ගම් අතර පාලනය කිරීමේ ව්‍යාපෘතිය ගින්නිල්වලා. ගින්නිල්වලා ව්‍යාපෘතියට 2015 අවුරුද්දේ ජනවාරි මාසේ 7 වෙනිදා කෝටි 370ක් දීලා. අවුරුදු 3ක් ගිහිල්ලත් පස් පිටලක්වත් කපලා නැහැලු. කෝටි 370ක් නැහැලු. එතන වාරි මාර්ග කැමති කවුද? නිමල් සිරිපාල. පපුවට අත තියාගෙන. පුළුවන් ද තියාගෙන පපුවට. දැන් මෛත්‍රීපාල මහත්තයා අතර වේදිකාවේ නෙවෙයි කෝටි 370ට මොකද වුනේ කියලා අහන්න ඕන. නිමල් සිරිපාලගේ කනට කිට්ටු කරලා අහන්න ඕන. නිමල් ඈබංකෝ කෝටි 370. එහෙම නෙවෙයිද? ඉතින් මේගොල්ලන්ට පුළුවන් ද හොරකම් නතර කරන්න? එස්.පීට මම මේකේ පොහොරේ වරවම නෙවෙයි මං ඉතා සරල එකක් කියන උගලන්ට. කොළඹ විශ්වවිද්‍යාලය ආසන්නයේ ලංකාවේ පැරණි ප්‍රභූ පවුලක් හිටියා. ඒගොල්ලන්ගේ දරුවෝ ඔක්කොම පිටරට ගියා. ස්වාමියායි බිරිඳයි විතරක් ඉතුරු වුණා. ස්වාමියා මැරුණා. බිරිඳ ලිව්ව අන්තිම කැමැති පත්තරේ. එයා මිය ගියාට පස්සේ එයාගේ බංගලාවයි, බංගලාව තියෙන ඉඩමයි, බංගලාව ඇතුලේ තියෙන දේපලයි ඔක්කොම කොළඹ විශ්වවිද්‍යාලයට පවරනවා කියලා. ඇයි ඉල්ලලා තිබුණා ඇයගේ නිවස විශාල බංගලාවක් ඒක කාන්තා නිවාසිකාගාරයක් බවට පත් කරන්න කියලා. හරිද? එය මිය ගියා. දැන් මොකද වෙන්න ඕන? බංගලාවයි තියෙන්න ඕන විශ්වවිද්‍යාලයට, ඉඩමයි තියෙන්න ඕන විශ්වවිද්‍යාලයට, ගේ ඇතුලේ තිබ්බ විශාල භාණ්ඩ. CID එකේ තියෙන පරීක්ෂණය අනුව කෝටි 20කට වැඩි භාණ්ඩවල වටිනාකම. ඇද්දලා තිබිලා තියෙනවා, පැරණි කවිචි තිබිලා තියෙනවා, කළුවර සෙටි තිබිලා තිබෙනවා. විශාල වටිනා පෞරාණික භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඒ බංගලාවේ තිබ්බා. මේ ඔක්කොම පවුර කොළඹ විශ්වවිද්‍යාලෙට. ඒක පවරනකොට අධ්‍යාපන ඇමති උසස් අධ්‍යාපන තේ එස්.බී. බංගලාව විශ්වවිද්‍යාලයට ගියා, ඉඩම විශ්වවිද්‍යාලයට ගියා, ගේ ඇතුලේ තිබු බඩු ටික එස්.බී ගේ ගෙදර ගියා. මොන જાති හිඟන්නොද? අපි තමුනාසරෙන් අහන්න. කෙනෙක් පරිත්‍යාග කරපුවාම ඒවට තැගීමක් නැති මිනිස්සු පපුවට අත තියාගෙන හොරකම් නතර කරනවා. සුසිල් ප්‍රේමජයන්ත මට කියන්න කිලිනොච්චේ පෙට්‍රල් සෙට් එක තියෙන කාගේ නමටද කියලා? පුතාගේද? පුතාගේ මායියාගේ නමට. ඉරද්ද. විතර මොකද්ද මේ කියන්නේ? එනිසා මේගොල්ලෝ මහජනක දේපල හොරකම් කරන අය. එනිසා අපි තමුන්නාන්සලාට කියන සහතිකයි ජනතා විමුක්ති පෙරමුණ එක බාර දෙන්න අපි මේ නගර සභාවේ හොරකම නතර කරනවා. සහතිකයි. මේ කවුරුවත් මේ වේදිකාවේ ඉන්නේ මහජනක දේපල සතයක් හොරකම් කරන්න නෙවෙයි. තමන්ට මොකවත් කරගන්න බැරි නිසා දේශපාලනට අපේ චාමර සහෝදරය සමෘද්ධි අමාත්‍යාංශ රස්සාවක් කරනවා. මේ දේශපාලන කරා කියලා කාලයක් වැඩ තහනම් කරලා තිබ්බා. තමන්ට ප්‍රමෝෂන් ගන්න ඕන නම් යන්න ඕන හංගුරන්කේත SP ගාවට.
හැබැයි නැගලා තියෙන මේ වේදිකාවට මොකටද අපි අහන්නේ තමුන්නාන්සලා අපේ මහවැලි අධිකාරිය වැඩ කරපු ඉංජිනේරු මහතුරු මොකටද මේ නගින්නේ මීට කලින් අපේ වේදිකාවට නැගලා බහැපු අපේ රංගන ශිල්පී සෞන්දර්ය විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ වේදිකාවට එන්න ඕනේ මේ කවුරුවත් අපි මේ හැමදෙනාම තමුන්නාන්සලා විල කියන්නේ දේශපාලන කියන මහජන සේවයක් හැබැයි අපේ රටේ දේශපාලනට මොකද වුනේ ජනතාවට දේශපාලනේ තිත්ත වුණා දේශපාලකේ අප්‍රිය වුණා එහෙම නෙවෙයිද අපිට ටිකක් ලැජ්ජයි දේශපාලකෙක් කියන දේ ඇත්තම මේ කියන්නේ දේශපාලන කියන්නේ නරක දෙයක් නෙවෙයි දේශපාලන කියන්නේ ස්වේච්ඡා සේවයක් මහජන සේවයක් ගරු සේවයක් ඒ නිසා තමයි ගරු മന്ത്രി ගරු ටීචර් කියන්නේ ඒ ටීචර් වැටුපට වැඩ කරන්නේ ගරු മന്ത്രി මහජන සේවයක් ස්වේච්ඡා සේවයක් හැබැයි මහජන සේවයක් ස්වේච්ඡා සේවයක් වුණු දේශපාලනයේ විශාලම ව්‍යාපාරය බවට පත් වුණා දේශපාලන තමයි අද ලංකාවේ තියෙන ලාභම ව්‍යාපාරය රවි කරුණායක මුදල් ඇමතිවලා අවුරුදු දෙක තුනයි ගියේ මොනාක් ඇපාර්ට්මන්ට් එකේ ඒකේ නිවසක් තිබ්බා නහිල් විජේසූරියගේ දුවට නහිල් විජේසූරිය කියන්නේ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටල් එකේ අයිති කෙනා ඉස්සර දැන් වැලිගම මැරියට් හෝටලේ අයිති එයාගේ දුව තමයි අනිටා විජේසූරිය අනිටා විජේසූරිය ගිහලා ජනාධිපති කමිෂන් එකේ කට උත්තරේ දීලා කිව්වා රවිගේ ගේ අලුත් වැඩියා කරනවා රජමල්වත්තගේ බත්තර මුල්ලේ අලුත් වැඩියා කරන්නේ සංකේල සමාගමේ අලුත් වැඩියා කිරීම වියදම 5 කෝටි 40 ලක්ෂයයි අලුත් වැඩියා කරන්නේ ලක්ෂ 540 ඒකේ අලුත් වැඩියා කරන නිසා කුලියට ගයක් අරන් ගියා කාගේ ගේද කුලියට ගත්තේ අනිටා විජේසූරියගේ ගේ මාසේ ගෙවල් කුලිය කීයද අනිටා විජේසූරිය කියනවා මාසේ මාස් පත ඇට ගෙවල් කුලිය දුන්නා ලක්ෂ 14ක් ගෙවල් කුලිය ලක්ෂ 14යි මුදල් නැමතියි හැබැයි ගමේ පුරවැසියෙකුට නිවාස අධිකාරියෙන් ගෙයක් හදා ගන්නම දෙන්නේ ණය ලක්ෂ 5යි මුදල් නැමතිගේ ගේ මාස කුලිය ලක්ෂ 14යි ලක්ෂ 14 ගානේ දීලා මාස 8ක් හිටියා ඉඳලා නෝනට හිත ගියා ගේ ගන්න ඕන කියලා ගේ ගත්තා කීයක් දීලාද කෝටි 16මාරක් දීලා කොමිසම එළිදර වුණා ගේ ගන්න සල්ලි අරන් ආවේ බෑග් වලින් කියලා කුලිය ගෙව්වේ බැඳුම් කර හොරා අර්ජුන එලෝසිස් කියලා මතකද බං ඉතින් දේශපාලන ව්‍යාපාරයක් මේගොල්ලන්ට ඒ නිසා තමයි අපේ රටේ යට දේශපාලනේ තිත්ත වුණා දේශපාලක අප්‍රසන්න වුණා ඉස්සර අපි පොඩි කාලේ අපිට පොඩි කාලේ හොරෙක් අඳින්න කිව්වොත් කොහොමද අපි හොරා අඳින්නේ පොඩි කාලේ හොරෙක් අඳින්න කිව්වොත් පපුවේ ගහනවා උන්නත් 10යි මලත් 10යි කියලා පච්චයක් අතේ කොටනවා කිනිස්සක පච්චයක් දා අඳිනවා බොක්සින් බැනීමක කරකවන උඩු රැවුල වහනවා එක අහක් නේද සරම කසපොට කවාගෙන ඉනේ පිහියක් ගහගෙන යටින් ලියනවා හොරා කියලා ඕන් අපේ කාලේ හොරා දැන් ළමයකට හොරෙක් අඳින්න කිව්වොත් කොහොමද අඳින්නේ සමහර අය අඳි සාටකයක් දාගෙන බැසිල් වගේ යටින් හොරා කියලා ලියන්න ඕනෙත් නෑ නේද එහෙම නැත්නම් කෝට් එක දාගෙන රවි වගේ එහෙම නැත්නම් බඩක් ලොකුට දාලා ජාතික ඇඳුම ඇඳලා නිමල් සිරිපාල වගේ මේකට වෙලා තියෙන්නේ ඉතින් දේශපාලනේ තිත්ත වෙනක අරුම පුදුම දෙයක් දේශපාලක අප්‍රසන්න වෙන දෙක වෙන එක නරක දෙයක් නෑ දේශපාලක අප්‍රසන්න වුණා තිත්ත වුණා දේශපාලක මංකොල්ලකාරයි තමුන්නාන්සලට අපි කියන්නේ මේ රැවටිලිකාරී දේශපාලනය මේ මංකොල්ලකාරී දේශපාලකයෙකුට මේ රට මුදව ගන්න ඕන ඕන නැද්ද නෑ තමුන්නාන්සලා හිතනවා නම් නෑ අපිට එහෙම ප්‍රශ්නයක් නෑ අපි රැවටෙන්නත් කැමති අපේ දේපල හොරකම් කරනවටත් කැමති ඒ නිසා අපි හොරෙක් යවනවා නගර සභාවට හොරෙක් යවුවේ නැතොන් නිකන් කිටි වගේ යවන්න යවන්න හැබැයි අපි තමුන්නාන්සලට කියන දෙන්න මේ නගර සභාව අපි හොරකම නතර කරනවා ඊළඟ මේ නගර සභාවේ තියෙන තමුන්නාන්සලගේ සල්ලි නගර සභාවේ ආදායම කෝටි 45යි කොට්ටාස 20යි ආසන්න වශයෙන් ගත්තොත් කොට්ටාසකට තියෙන කෝටි 2.5 කෝටි 45යි කොට්ටාස 20යි කොට්ටාසකට එනවා කෝටි 2.5 ලොකු ගාණක් ලක්ෂ 250 මහාණ්ඩුවෙන් ගෙන සල්ලි අර මේ කෝටි 45 කාගේද මේ කෝටි 45 කාගේද මස්ලෑල්ල බදු දුන්නාම
බදු ගන්න මුදලාලි නගර සභාවට සල්ලි දෙනවා. මස් ගන්න අපිට ඒ බද්ද ඒ මුදලාලි දානවා. ඒක දෙක. මාළු ලෑල්ල බදු දුන්නාම බදු ගත්ත මුදලාලි නගර සභාවට ගාණක් ගෙවනවා. බදු ගත්ත මුදලාලි මාළු කෑල්ලට ඒක දානවා. අපි මාළු කිලෝ එකක් ගෙනාපුවාම අපි හිතනවා කන්නේ මාළු කියලා. මාළු සමග බදු. මතක තියාගන්න. අපේ සල්ලි මේ වෙන කාගවත් සල්ලි නෙමෙයි. පොළ බදු ගත්තාම බදු ගන්න මුදලාලි නගර සභාවට සල්ලි දෙනවා. පොළට එන මුදලාලිලා බදු ගත්ත මුදලාලට සල්ලි දෙනවා. පොළේ මුදලාලිලා එළවලු ටිකට ඒකට දාලා පෙන් ගන්නවා. අපේ සල්ලි මේ කඩයක් අරගෙන හිටපුවම වරි 50 බද්ද. නගර සභාවේ යාපැත්තේ තියෙන වරි 50 බද්ද. මේ ටික ඔක්කොම ගත්තාම කෝටි 45ක් ඇදෙනවා. මේ කෝටි 45 කාගේද? මේ කෝටි 45 මේ කැස්බෑව නගර සභාවේ ජීවත් වෙන නගර වැසියන්ගේ ඡන්ද තියෙනවා 1,30,000 ඡන්ද තියෙනවා. එනිසා මේ 1,30,000ට මේ කෝටි 45 අයිති. දැන් මොකද කරන්නේ? අපි දැන් මේක බලලා සැලසුම් හදලා වැඩ කරන්න ගියොත් නේද? 1,30,000කට මේක බලන්නවත් බෑ. නේද? නිකන් ධාතු බලනවා වගේ tie පොලිමි. ඒ නිසා අපි මොකද කරන්නේ? ඒ නිසා තමයි අපි කරන්නේ අපේ මේ සල්ලි ටික බලාගෙන අපේ වැඩේ කරලා දෙන්න කියලා අපි മന്ത്രിවරු 33ක් තෝරාපත් කරලා යවනවා. මොකටද මේ 33 දලා යවන්නේ? අර අපේ කෝටි 45 බලාගෙන වැඩ කරලා දෙන්න. තේරෙනවද මං කියන්නේ? මේකට මේ විවස්ථා හදන්න හරි විධායක ජනාධිපතිවරු නැති කරන්න හරි වරාය විකුණන ඒවා කරන්න හරි ඒ මොකවත් බෑ මේකට. මේකට තියෙන අර කෝටි 45 බලාගෙන නගර වැසියන්ගේ වැඩ ටික කරලා දෙන්න. ඔච්චරයි. හරිද? ඉතින් අපි යව්වේ කවුද මෙච්චර කල්? සල්ලි බලාගන්න යවනවා නේද? පට්ට හොරු ටික. කුකුල්ලු බලාගන්න නරින්න දෙනවා. මේකනේ සිද්ධ වුණේ. නිසා අපි තමුන්නාසලට කියන අපිට දෙන්න මේක. මේ නගර සභාවට තමයි මේ ග්‍රාමීය පාරවල් පැවරලා තියෙන්නේ. නගරේ පාරවල් ලොකු වුණාට ගමේ පාරවල් පොඩි වෙලා තියෙනවා. හැබැයි මේ නගර සභාවලු වැඩියෙන් හදපු තරමක් හැදුවේ පාර. මේගොල්ලෝ වැඩියෙන්ම කැමති පාරවල් වැඩවලට, කොන්ක්‍රීට් වැඩවලට. බිල්ඩින් හදන්න කැමති නේ. අපේ ඉංජිනේරු මහත්තයා දන්නවා. බිල්ඩින් වලින් හොරකම් කරන්න අමාරුයි. අඟල් 9 බිත්ති නම් අඟල් 9ට තියෙන්න ඕන. අඩියට අමාරක් කුස නම් අඩියට අමාරට තියෙන්න ඕන. ඇස්බෙස්ටෝස් නම් තියෙන්න ඕන. මහෝගනි ලීය නම් තියෙන්න ඕන. ටයිල් එක නම් තියෙන්න ඕන. හොරකම් කරන්න අමාරුයි. හොරකම් කරන්න ලේසිම පාර. නගර සභාවෙන් හදන තරමක් හදන්නේ පාර, කැඩෙන තරමක් කැඩෙන්නේ පාර. හදනවා කැඩෙනවා, කැඩෙනවා හදනවා. ඕක තමයි ඉල්ලම. ඉතින් මොකද කරන්නේ? පාරට ලක්ෂ 20ක් පාස් වෙනවා. පාස් වෙනකොට හදනවා සැලසුම. අඩි 12ක් පළලට පාර තියෙන්න ඕන. නේද? අඩි 12ක් පළලට තියෙන්න ඕන. හොඳට කොන්ක්‍රීට් එක දාන්න ඕන. කොන්ක්‍රීට් එකේ ඝනකම අඟල් 6ක් තියෙන්න ඕන. කිලෝමීටර් 2ක් දිගට තියෙන්න ඕන. හොඳට පස තලලා කොන්ක්‍රීට් එක දාන්න ඕන. කොන්ක්‍රීට් එකේ පදම 3ට 2ට එකට තියෙන්න ඕන. වැලි 3යි ගල් 2යි සිමෙන්ති 1යි. ලක්ෂ 20යි. දැන් මොකද වෙන්නේ? නගරාධිපති ගන්නවා ලක්ෂ 6ක් විතර. කොත්‍රාත් මුදලාලිත් යන ලක්ෂ 3ක් විතර. ඉතුරු වෙලා තියෙන ලක්ෂ 11යි. දැන් ලක්ෂ 11 අරගෙන පාර හදන්න. ගමේ ඉන්න නගරාධිපතිගේ ගෝලේ මිනිහා වැඩ කරන්න දෙන්නේ අරක්කු බෝතල් දෙකක්වත් දුන්නේ නැත්තම්. මිනිහට අරක්කු බෝතල් දෙක තුනක් දෙන්න ඕන. දැන් පාරට එන්නේ ලක්ෂ 10යි. දැන් පාර මොකද? අඩි 12 පාර අඩි 8යි. කාර් එක පාර යවොත් බයිසිකල් යන්න ඕන කානුවේ. එහෙම නැති නේද? යන්න ඕන කානුවේ. පස යාන්තම් තැලුවි. තලලා නිකන් කොන්ක්‍රීට් එක දැම්මා. අඟල් 6 කොන්ක්‍රීට් එක 4යි. පදම 3ට 2ට එක වෙනුවට 6ට 2ට වතුර. වැලි 6යි ගල් 2යි සිමෙන්ති වතුරයි. දැම්ම කොන්ක්‍රීට් එක. වැහි 2යි වහින්නේ. පස බුරුල් වුණා. කොන්ක්‍රීට් එක පාත් වුණා. පිපුරුව කොන්ක්‍රීට් එක. තව වැහි 7-8ක් වහිනකොට කොන්ක්‍රීට් එක කානුවේ. කානුව පාරේ. වතුර එනවා පාර දිග. අපි යනවා කානුව දිග. නගරාධිපති ජය වේවා. ඔතන කියන්නේ. ඉතින් මේ ඇස්සිදිරිපිට මේක උන්නක්ද? මේක උන්නක්ද ඇස්සිදිරිපිට? මේකට තමයි යන්නේ. අපි තමුන්නාසලගේ මේ සංස්කෘතිය අපි වෙනස් කරනවා. අපේ മന്ത്രിවරයා යවන්න. කොට්ටාසෙට යනවා කෝටි 2ක්. අපේ ඇරිය චාමර සහෝදරයන අපේ අක්කන නේද? ඇවිල්ලා කියනවා අපේ මේ කොට්ටාසෙට ආවා කෝටි 2ක් මේ අවුරුද්දේ. ගමේ කට්ටිය එකතු වුණා නේද? මොකද්ද කරන්න කියලා තීරණය කරා.
කට්ටිය කිව්වා අපි පාර හදමු. හරි කෝට දෙකෙන් ලක්ෂ 50ක් දාලා පාර හදන්න. ඊට පස්සේ පාරේ ඇස්තමෙන්තු හදනවා. ඉස්සලම ගහන්න ඕන බෝඩ් එකක්. අන්න සලස්ම. මේ පාර කිලෝමීටර් 5ක් දිගයි, අඩි 12ක් පළලයි, කොන්ක්‍රීට් එකේ ඝනකම අඟල් 6යි. කොන්ක්‍රීට් එක දාන්න කලින් පස අඩි අඟලට තලන්න ඕන. කොන්ක්‍රීට් එකේ පදම 3ට 2ට 1. වියදම ලක්ෂ 50යි. ජනතාව දන්නවා. දැන් පාර හදනකොට ගමේ පුරවැසියන් ඇවිල්ලා බලන්න ඕන. අඩි 12 තියනවද? නෑ. කියන්න ඕන. අඩි 12ක් නෑ සහෝදරයා. මොකද්ද මේ වෙන්නේ? අඟල් 10 නෑ. පස් ටික තැළුවේ නෑ. ඇයි? අපි ඔක්කොම විගණන නිලධාරී වෙන්න ඕන. අපේ සල්ලි ටික නෙමෙයි. දැන් තමුන්නාසලකට අත්විවරම දානකොට කොහොමද? ඇහි පිල්ලන් නොගහ බලාගෙන ඉන්නේ. ඇයි අපේ සල්ලි වලින් අපේ අත්විවරම දානවා. ඉතින් බාසුන් නැහැට කියනවා තම සිමෙන්ති ටිකක් වැඩි කරොත් හොඳයි නේද? සක්ක කෑල්ලක් ගැහුවොත් හොඳයි නේද? අපි බාසුන් නැහැට කියනවා. ඒ අපේ ගෙදර අත්විවරම. හැබැයි අපේ පාර හදනවා. රැට එනකොට මඩ පාර, උදේ යනකොට කොන්ක්‍රීට් දාලා. වැඩිපුර දැම්මේ රැට කොන්ක්‍රීට්. අපි දන්නෙත් නැහැ. එහෙම නෙවෙයි. අපි අපේ පාර බලා ගන්න ඕන. ඒ පාර හදන විදිය ගැන සැලසුම තියෙන්න ඕන. ඉතින් ඉස්සරහා තියෙන මොකද්ද? පාර පටන් ගන්න තැනම පාරේ දිග, පාරේ පළල, පා කොන්ක්‍රීට් එකේ ඝනකම, පස් තලන්න ඕන විදිය, කොන්ක්‍රීට් එකේ පදනම, පදම වියදම. ඔච්චරයි. දැනුත් තියෙන බෝඩ් එකක්. මොකද්ද බෝඩ් එක? ඉස්සරම දුර මහින්ද මහත්තයා ගෲපේ. ඉස්සර මට මතකයි. ඊළඟ ලොකුගේ, ඊළඟ පළාත් සභාපති, ඊළඟ ප්‍රාදේශ සභා මන්ත්‍රී. ගෙදර මැද සාලේ වගේ පාර පටන් ගන්න දැන්. ඡාය ඉස්සරව ගෙවල් වල එල්ලුවේ බිත්ති වල. ඉතින් පාන්දර යන්න ඕනේ ඒවා බල වැඩට. ඇති කොහොමවත් ඉන්නේ. ඒකයි මම කියන්නේ. නිසා මේ වෙනස් කර මේ දේශපාලන සංස්කෘතිය. අපි තමුන්නාන්සලට ආරාධනා කරන්න ආවේ ඒක. නිසා මේ දේශපාලන සංස්කෘතිය වැරදි. මේ දේශපාලන වැරදි. මේ දේශපාලකය වැරදි. අපිට සුද්ධ වූ අයිතියක් තියෙන මේ රටේ ජනතාවට මේ රැවටිලිකාරී දේශපාලනයත් මංකොල්ලකාරී දේශපාලකයත් වෙනස් කරන්න ඕන. අන්න ඒ වෙනුවෙන් අපි දේශපාලන තෝරාගත්තා. තමුන්නාන්සලට අපි එක සහතිකයක් දෙනවා. දෙන්න අපිට මේ නගර සභාව දෙන්න. එක සැරයක් දෙන්න. අපි හොඳ නැත්තම් තව අවුරුදු 4යි අපි පරාද කරන්න. අවුරුදු 4යිනේ. රැවටුනොත් 4නේ. 70ක් රැවටිච්ච එකේ 4ක් රැවටෙන එක නම් අප්සෙට් වගේද? රැවටුනොත් 4නේ. හා නැත්ද? රැවටුනොත් 4යි. නෑ රැවටෙන්නේ නෑ මතක තබා ගන්න. ජනතා විමුක්ති පෙරමුණට පමණයි අපේ රටේ දේශපාලනය පිරිසුදු කළ හැකි වන්නේ. පිරිසුදු දේශපාලකයෙක් ගොඩනැගිය හැකි වන්නේ. කවුරු හරි මට කියන්න. වෙන දේශපාලකයෙක් ගැන, වෙන දේශපාලනයක් ගැන අද කියන්න. අද අනිත් සියලු දේශපාලන කඳවුරු අසමත්, අසාර්ථකයි. ඒ නිසා අපේ රටේ දේශපාලන නව මන් පෙතකට අපි දොරටු විවෘත කරන්න ඕන. ඒ දොරටු විවෘත කිරීම වෙනුවෙන් අපි කවුරුත් එකතු වෙන්න. මේ ක්‍රැස් වෙලා ඉන්න පිරිස ඕනෑවටත් වඩා වැඩි මේ කැස්බෑව නගර සභාව දිනන්න. අපි හැමදෙනාම වැඩ කරොත්, හැමදෙනාම ඥාතින්ට කතා කරොත්, දවසට ඡන්ද දෙක තුනක් හැදුවොත්, තව දින 25කට කිට්ටු වෙන කාලයක් තියෙනවා නේද? මේ කාලය තුළ අපි හැමදෙනාම වැඩ කරන්න පටන් ගත්තොත්, ඥාති හිතවතුන් එකතු කරන්න පටන් ගත්තොත් අපේ රටේ දේශපාලන වෙනස් කරන්න පුළුවන්. මේ නගර සභාව ජනතා විමුක්ති පෙරමුණට බාර ගන්න පුළුවන්. තමුන්නාන්සලා අපිට බාර දෙන්න. බැරි නම් ඒත් කමක් නැහැ. තමුන්නාන්සලට ඒවා හොඳයි නම් නේද? හැබැයි අපි කෙනා දෙන්න. ඒ සඳහා හැමදෙනාම වැඩ කරමු, මැදිහත් වෙමු, පෙරට යමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම.